සාදු 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 නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. වැඩ සිටින මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, අද ඊතා වාසනාවන්ත දවසක්. මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන කොයි කාටත් බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට ජීවිතය දියුණු කර ගැනීම පිණිස වන යම් දහම් පණිවිඩයක් අහන්ට අප කාටත් අවස්ථාව ලැබෙනවා. කොළඹ 10 පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂකා වෛද්‍ය චිත්‍රමාලී ඩී සිල්වා මැතිතුමිය ප්‍රමුඛ එතුමගේ කාර්ය මණ්ඩලය ඒ සිළු නිලධාරී මහත්පින් විසින් තමයි අද දිනේ ධර්මදේශනාමය පින්කම සංවිධානය කරනු ලබන්නේ. මෑත කාලයේ කලුරිය කළ හිටපු අධ්‍යක්ෂකා විශ්‍රාමික වෛද්‍ය ප්‍රයාණී සේනාධීර මැතිතුමියට පින් අනුමෝදන් කිරීම පිණිස තමයි මේ ධර්මදේශනාමය පින්කම සංවිධානය කරනු ලැබ තිබෙන්නේ. අපි ඊටා සතුටටපත් වෙනවා. අපේ රටේ ඊටාම වැදගත්, ඊටාම උසස් වූ සේවයක් රටට ජාතියට සලසාලන වෛද්‍ය ශාස්ත්‍රයේ උසස් නිලධාරී මහත්මීන් විසින් මේ බඳු උතුම් පුණ්‍ය කර්මයක් සංවිධානය කිරීම ගැන මේ වගේ කාලයක ලෝකයේ බොහෝ දෙනා ඊටාම දුකට, කනගාටුවට, බිහිතියට පත්ව තිබෙන කාලයක්. රෝග භය, මරණ භය මේ ආදී ඊටා අඳුරු ස්වභාවයකට ගොදුරු කාලයක්. මේ කාලය තුළ වෛද්‍ය ශාස්ත්‍රයේ නිලධාරී මහත්මීන්ගේ සේවාව මිනිසුන් කෙරෙහි ඊටාම සුවපහසුව පිණිස පවතිනවා. සෞඛ්‍ය අංශයේ නිලධාරී මහත්මීන්ගේ සේවය දෙවියන්ගේ සේවයට වඩා, දෙවියන්ගේ උපකාරයකට වඩා මේ ලෝකයට වටින දෙයක්. ඒ වටිනා වූ සේවය මේ කාලේ බොහෝ දෙනාට ඊටාම සමීපව දැනෙනවා. ඉතින් බඳු කලක වෛද්‍ය කාර්ය මණ්ඩලයේ මහත්මීන් මේ වගේ පුණ්‍ය ක්‍රියාවලට යොමු වීම අප ඊටාම සතුටු වන උසස් කටයුත්තක්. පින්වත්නි, අපි හැමෝම ඊටාම වාසනාවන්ත අය. මක් නිසාද? ලෝකයේ ඊටාම නිවැරදි, ඊටාම පිරිසිදු වූ ධර්මය අපට අහන්නටත්, ඒ ධර්ම ඉගෙන ගන්නටත් අපට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ලෝකය ගැන ඊටාම නිවැරදි වූ, ඊටාම පිරිසිදු වූ, තව කිසිවෙකුටත් කෙලෙසින්වත් සංශෝධනය කිරීමට අවශ්‍ය නොවන, සංශෝධනය කළ නොහැකි වූ යථාර්ථය ප්‍රකාශ වන ධර්මය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මේ ධර්මය ලෝකයට දේශනා කිරීම පිණිස බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඊටා නිවැරදි විදිහට තිබුණා. ඊටා පිරිසිදු විදිහට තිබුණා. තව කෙනෙකුට සංශෝධනය කිරීමට කිසිසේත් නොහැකි විදිහට බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පාරිශුද්ධ භාවය සහ පිරුණු භාවයෙන් යුක්තවයි තිබුණේ. ලෝකයේ ගැන දැනුම, සම්පූර්ණ වූ දැනුම, නිවැරදි වූ දැනුම භාග්‍යතුන් වහන්සේට තිබුණා. මේ දැනුම, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඊටාම නිවැරදි, ඊටාම පාරිශුද්ධ, කිසි කලක යලි සංශෝධනය
කිරීම අවශ්‍ය නොවන පිරිහෙන්නේ නැති දැනුම ලෝකයේ දෙවියන්ටත් මිනිසුන්ටත් සෑම කල්හි එක හා සමානව උපකාර සහිතව පවතිනවා. සෑම කල්හි එකසේ මේ ධර්මයෙන් පිහිටක් පිළිසරණක් උපකාරයක් ලැබීමට පුළුවන්කමක් තිබෙනවා. මක් නිසාද? ඒ භාගතුන් වහන්සේගේ ධර්මයේ පරිපූර්ණ වන නිසා සහ ඒ ධර්මයේ පාරිශුද්ධ වන නිසා. ඒ ධර්මයේ යල් පැනීමක්, කල් පැනීමක්, වඳ බැසීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි දන්නවා ලෝකේ වෙනත් ශාස්ත්‍ර වේවා, එතන භෞතික දේවල් වේවා, කලින් කලට ඒවායේ කාලය එහෙම නැත්නම් ඒවායේ ජීව ගුණේ නැසිලා යනවා. දැන් බෙහෙතක් ගත්තත් කලකින් එහි ජීව ගුණේ නැසිලා යනවා. අපි බීජයක් ගන්නවා, එහෙම නැත්නම් වෙන කනබුන දෙයක් ගන්නවා. එහි තිබෙන සඵල භාවය, නැත්නම් එහි තිබෙන ඵල සහිත භාවය, නැත්නම් එහි ජීව ගුණය සුළු කලකින් එහෙම නැත්නම් යම් කලකින් නැති වෙලා යනවා. ඒක ස්වභාවයක්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කිසි කලක ඒ ජීව ගුණය, ඒ ඵල සහිත බව කිසිම කලක නැසිලා යන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ, පිරිහීමකට ලක් වෙන්නේ නැහැ. එයයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන සුවිශේෂ භාවය, විශිෂ්ටත්වය. ඒ නිසා මෙබඳු කිසි කලක නොපිරිහෙන, කිසි කලක පරිහානියටපත් නොවන, කිසි කලක තව කිසිවෙකුගේ සංශෝධනයට ලක් නොවන නොකල හැකි ධර්මය අදටත් එලෙසම තිබෙන නිසා, ඒ බඳු ධර්මය අපට අහන්න ලැබුණ නිසා ඔබ අප කවුරුත් භාග්‍යවන්තයි. ඒ නිසා අද ඊටාම දුක් සහිත, බිය සහිත වූ ව්‍යසනකාරී ස්වභාවයකින් ලෝකයේ වසාගෙන තිබෙන කාලයක, අපේ රටත් ඒ ව්‍යසනයට ගොදුරු වෙමින් තිබෙන කාලයක බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිළිසරණ ලබන්නට පුළුවන්කම තිබෙන බව අපට දැනගන්න ලැබුණොත්, අප තේරුම් ගත්තොත් අප අතිශයින්ම වාසනාවන්තයි. ඒ නිසා මේ සුළු කාලය අප භාවිත කරනවා ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපට පිළිසරණක් ලැබිය හැකි කියන බව තේරුම් කර දීමටත් ඔබට තේරුම් ගැනීම පිණිස අවකාශයක් සලසා දෙන්න. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපට පෙන්වන්නේ ඊටාම සුවපහසු ජීවිතයක් ඇති කර ගැනීම පිණිස වන මාර්ගය. මේ සුවපහසු ජීවිතය මෙලවදී ඇති කරගත යුතුමයි. මෙලවදී ඇති කරගන්නා වූ ධර්මයේ තුලින්, එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේගේ ධර්මය පුරුදු කිරීමෙන් මෙලවදී ඇති කරගන්නා වූ පිරිසුදු වූ, එහෙම නැත්නම් ඊටාම සුවපහසු ජීවිතය යලි පිරිහීමකට පත්වන්නේ නැහැ. එසේ යලි පිරිහීමකටපත් නොවන ලෙස මෙලවදී ඇති කරගන්නා වූ දියුණුව, සුවපහසු ජීවිතය මතු ජීවිතයටත් සුවපහසු පිණිස උපකාර වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෙලව පරලොව දෙලවටම උපකාර සහිතයි. නොපිරිහෙන ස්වභාවයට පත්වීම පිණිස ආධාර කරනු ලබනවා. ඉතින් ඒ සඳහා ඒ කියන්නේ මෙලව පරලොව දෙලෙවීම දියුණුව පිණිස, නොපිරිහීම පිණිස භාගතුන් වහන්සේගේ ධර්මයෙන් අපට මඟ පෙන්වා දෙනවා. අතර වෙනත් භාගතුන් වහන්සේගේ ධර්මයෙන් තොර මේ ලෝකයේ තිබෙන වෙන යම් ධර්මයක් වේවා, වෙන ශාස්ත්‍රයක් වේවා, වෙන ශිල්පයක් වේවා, වෙන යම් භෞතික හෝ වෙනත් ධර්මයෙන් තොරවන භෞතික නොවන දෙයක් වේවා අපට උපකාර කරයි. නොකර තියෙන්නේ නැහැ. උපකාර තියෙනවා. නමුත් හොඳින් අප තේරුම් ගත යුතුයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව මෙලව යම් තාක් ශිල්ප තිබේද, ශාස්ත්‍ර තිබේද, වෙන යම් ධර්මතා තිබේද, එහෙම නැත්නම් යම් භෞතික හෝ වේවා, භෞතික නොවන යම් දේ තිබේද, ඒ කිසිවකින් මෙලවත් පරලවත් දෙලවිහිම නොපිරිහෙන සුවපහසුවක් පිණිස උපකාර සැලසෙන්නේ නැහැ. ඒ අප හොඳින්ම තේරුම් ගත යුතුයි, පිළිගත යුතුයි. නමුත් අප තේරුම් ගත යුතුයි, ඒ වගේම අප තේරුම් ගත යුතුයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මෙලවත් පරලවත් දෙලව සඳහාම නොපිරිහෙන පහසු ජීවිතයේ පිණිස මාර්ගයේ කාන්තෙන්ම සලසන බව අප තේරුම් ගත යුතුයි, පිළිගත යුතුයි.
පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට මඟ පෙන්වන්නේ ප්‍රථමයෙන්ම මෙලව සුවපහසු ජීවිතයේ පිණිසයි. යමෙක් මෙලව සුවපහසු ජීවිතය ඇති නොකරගත්තොත් ඔහුට පරලොව සුවපහසු ජීවිතයක් පිණිස ඉඩ කඩක් අවකාශයක් සැලසෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙලව සුවපහසු ජීවිතය සලසා නොගෙන යමෙක් පරලොව සුවපහසු ජීවිතය සලසා ගන්නවා කියන එක සිදු නොවන නොවන දෙයක්. ඒ නිසා මෙලව ධර්මයේ තුලින් යමෙක් සුවපහසු ජීවිතයක් ඇති කරගත්තොත් ඒකාන්තයෙන් ඔහුට පරලොවත් සාර්ථකයි, පරලොව සුවපහසුවක් තිබෙනවා. පරලොවට නොයනවා නම් එහෙනම් පරලොවට යනවා නම් පරලොව සුවපහසුවක් පවතිනවා. ඒ නිසා අප බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ඒකාන්තයෙන් මෙලව දීම සුවපහසු ජීවිතය ඇති කරගත යුතුයි. ඒ සඳහා ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දෙන්නේ ප්‍රමාද නොවි ධර්මයේ පුරුදු කරගත යුතුයි කියලා. යමෙක් ප්‍රමාද වෙනවා නම් ප්‍රමාදයට වැටෙනවා නම් ඔහුට මෙලවදීම සුවපහසුවක් ඇති කරගන්න තිබෙන ඉඩකඩ නැති වෙනවා. මෙලවදී සුවපහසුව උපදවා ගන්නට අසමර්ථ කෙනා පරලොව දුකින් දුකටපත් වෙනවා, අතිශයින් දුකටපත් වෙනවා. යලි සුවපහසුවක් කරා ජීවිතය දිනු කරන්න තියෙන ඉඩකඩ බොහෝ වෙලාවට සම්පූර්ණයෙන් අහිමි වෙලා යන්න ඉඩ තිබෙනවා. එහෙම නැත්නම් බොහෝ දුරට ඒ ඉඩකඩ නැති වෙලා යනවා. ඒ නිසා අප්‍රමාදීව ප්‍රමාදයෙන් තොරව මෙලව සුවපහසුව පිණිස ධර්මයේ ප්‍රගුණ කරගත යුතුයි. එතකොට අප තේරුම් ගන්නට ඕන මෙලවත් පරලොවත් දෙලවිහිම සුවපහසුව පිණිස ප්‍රමාද නොවි අප්‍රමාදීව මෙලවදීම සුවපහසු ජීවිතය ඇති කරගත යුතුයි. එතකොට ඒ මෙලවත් පරලොවත් දෙලවිහිම සුවපහසු පිණිස අප විසින් කළ යුතු දේ ගැන සලකා බැලුවොත් කළ යුත්තේ එකම එක කටයුත්තක් පමණයි. ඒ තමයි සිත පිරිසිදු කර ගැනීම. පිරිසිදු සිතක් ඇති කර ගැනීම කියන එකම එක කටයුත්තෙන් තමයි මෙලවත් පරලොවත් දෙලවම නොපිරිහෙන පහසුවක් ඇති කරගන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ පිරිසිදු වූ සිත මෙලව ඊටාම සුවපහසු ජීවිතයක් උපදවා දෙනවා. එතන මෙලව ඊටා සුවපහසු ජීවිතයක් සඳහා පිරිසිදු සිත ඇති කරගත්ත කෙනා මතු කිසි කලක දුක් සහිත ජීවිතයක් ඔහුට ඇති වෙන්නේ නැහැ. ඒකාන්තෙන් ඔහු ඉපදුනොත් ඊටාම සුවපහසු ජීවිතයක් ඔහුට ඇති වෙනවා. ඔහුට ලැබෙනවා. ඒ නිසා ප්‍රමාද නොවි අප්‍රමාදීවම පාරිශුද්ධ සිත පිරිසිදු සිත ඇති කර ගැනීම පිණිස මගට පැමිණිය යුතුයි. ඒ සඳහා අප උත්සාහ කළ යුතුයි. ඒ පිරිසිදු ජීවිතයක් එහෙම පිරිසිදු සිතක් පිණිස කුමක්ද කළ යුත්තේ? මෙලවත් පරලොවත් දෙලවීම සුව පිණිස වන පිරිසිදු සිත ඇති කරගත හැක්කේ ඒත් එකම එක කාරණයක් කර ගැනීමෙන්. ඒ තමයි සිතේ අපිරිසිදු භාවය ඇති කරන, කිලිටි ඇති කරන දේවල් වලින් සිත නිදහස් කර ගැනීම. එහෙම නැත්නම් සිත කිලිටි වන දේවල් සිතෙන් බැහැර කර ගැනීම කියන එකම එක කරුණෙන් සිත පිරිසිදු කරගන්න පුළුවන්. ඒ පිරිසිදු සිත මෙලොව පරලොව දෙලොවටම සැප පිණිස අපට උපකාර සැලසෙනවා. ඒතර සිත කිලිටි වන ස්වභාවය ඒ ධර්මයන් මොනවද? රාගය, ද්වේෂය, මෝහය කියන දේවල්. රාග, ද්වේෂ, මෝහ කියන දේවල් සිතක යම් වෙලාවක තිබේද එතකොට සිත කිලිටි. යම් වෙලාවක සිත කිලිටිද එතකොට දුක් සහිතයි. යම් වෙලාවක රාග, ද්වේෂ, මෝහ ස්වල්පයක් තිබේද ස්වල්ප වශයෙන් සිත කිලිටි. ස්වල්ප වශයෙන් සිත කිලිටි නම් ස්වල්ප වශයෙන් දුක් සහිතයි. යම් වෙලාවක සිත රාග, ද්වේෂ, මෝහ බහුල වශයෙන් තිබෙද්ද එතකොට සිත බහුල වශයෙන් කිලිටි. බහුල වශයෙන් සිත කිලිටි නම් ඒ වෙලාවේ බහුල වශයෙන් සිත පීඩාකාරී. මේ විදිහට අපි තේරුම් ගත යුත්තේ. එතකොට යම් වෙලාවක සිතේ රාග, ද්වේෂ, මෝහ සුළුෙන් හෝ හටගෙන ඒ වැඩෙද්ද බලවත් වෙද්ද එතකොට සිතේ කිලිටි බව සුළුෙන් හටගෙන බලවත් වෙනවා වැඩෙනවා. එතකොට සිත කිලිටි වීම බලවත් වෙද්ද වැඩෙද්ද දුක් පීඩා හටගෙන
බලවත් වෙනවා, වැඩෙනවා. මේක තමයි ස්වභාවය. එතකොට යම් වෙලාවකද සිතේ තිබෙන රාග ද්වේෂ මෝහ බැහැර වෙන්නේ, ෂේ වෙන්නේ, දුරු වෙන්නේ. එතකොට ඒ සිත කිලිටි වලින් දුරු වෙනවා. ඒ සිතේ කිලිටි දුරු වෙනවා. කිලිටි බැහැර වෙනවා. කිලිටි ෂේ වෙනවා. හොඳින් තේරුම් ගන්න. යම් වෙලාවක යම් මොහොතක සිතේ රාග ද්වේෂ මෝහ ෂේ වෙද්ද, සිතේ රාග ද්වේෂ මෝහ සිතෙන් බැහැර වෙද්ද, සිතෙන් රාග ද්වේෂ මෝහ දුරු වෙද්ද, ඒ වෙලාවේදී සිතේ කිලිටි ෂේ වෙනවා, කිලිටි බැහැර වෙනවා, කිලිටි දුරු වෙනවා. යම් වෙලාවක සිතේ රාග කිලිටි දුරු වෙද්ද, ෂේ වෙද්ද, බැහැර වෙද්ද, ඒ වෙලාවේ ඒ සිත ඒ පිරිසිදු වෙන ස්වභාවයෙන්, පිරිසිදු වෙන මට්ටමින් සිතට සුව පහසුව ඇති වෙනවා. සිතේ සැපය පහසුව ඉපදෙනවා. යම් වෙලාවක එමෙතන යම් මොහතක ක්‍රමක්‍රමයෙන් සිතේ රාග දේශ මොහ ෂේ වෙමින් පවතීද, දුරු වෙමින් පවතීද, බැහැර වෙමින් පවතීද, එතකොට සිත පිරිසිදු වෙමින් පවතිනවා. ඒ පිරිසිදු වෙමින් පවතින යම් වෙලාවකද සිතේ සුවය පහසුව හට ගනිමින් තිබෙනවා. සිතේ පීඩා දුරු වෙමින් තිබෙනවා. ඒ නිසා අපි මෙන්න මේ ස්වභාවය හොඳින් තේරුම් ගත යුතුයි. මේ ස්වභාවය තේරුම් ගන්නේ තමන්ගේම සිත ගැන පරීක්ෂා කර බැලීමෙන්, පරීක්ෂා කර බැලීමෙන්, තමන්ගේ සිත පරීක්ෂා බැලීමෙන්, තමන්ගේ සිත ගැන පරීක්ෂා කර බැලීමෙන් මේ ස්වභාවය තමන් විසින්ම තේරුම් ගත යුතුයි. එයයි ධර්මයේ තේරුම් ගන්නා ස්වභාවය. දැන් බලන්න යම් කෙනෙකුගේ සිතේ රාගය තිබෙනවා නම්, ඒ රාගය ඒ තියෙන රාගේ බැහැර වෙන්නේ නැත්නම් සිත කිලිටි සිත පීඩාකාරී. යම් වෙලාවක සිතේ ද්වේෂය තියෙනවා නම් ඒ සිත කිලිටි සිත පීඩාකාරී. යම් වෙලාවක සිත මෝහය තියෙනවා නම් ඒ සිත කිලිටි සිත පීඩාකාරී. යම් වෙලාවක සිතේ රාගය නැත්නම් ඒ සිත කිලිටි නැහැ. කිලිටි නැති සිත පීඩාවෙන් තොරයි, සුවපහසුයි. යම් වෙලාවක සිතේ ද්වේෂය නැත්නම් ඒ සිත කිලිටි රහිතයි. කිලිටි රහිත සිත පීඩා රහිතයි, සුවපහසුවෙන් යුක්තයි. යම් වෙලාවක සිතේ මෝහය නැත්නම් සිතේ කිලිටි රහිතයි. කිලිටි රහිත සිත පීඩා රහිතයි, සුවපහසුවෙන් යුක්තයි. මෙන්න මේ ස්වභාවය අප තුලම තේරුම් ගත යුතුයි. අපේ සිත ගැන, අපේ සිතේ කිලිටි ඇති නැති බව ගැන අප විසින්ම හොඳින් තෝර බෙරගත්තොත්, පරීක්ෂා කර බලමින් තේරුම් ගත්තොත්, විමසා තේරුම් ගත්තොත්, තමාගේ සිත ගැනම හොඳින් සෝදිසියෙන් බලමින් තෝරගත්තොත් මේ ධර්මතා අපට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. මෙයයි ධර්මයේ තේරුම් ගන්න විදිය, මෙයයි ධර්මය අවබෝධ කරගන්න විදිය. මේ විදියට ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ විදිහට ධර්මයේ තේරුම් ගනිමින් සිතේ තිබෙන රාග දේශ මොහ කියන කිලිටි කරන ධර්මයන් බැහැර කර ගැනීම පිණිස, දුරු කර ගැනීම පිණිස, නිරුද්ධ කර ගැනීම පිණිස, ෂේ කර ගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. ඒ සඳහා වෑයම් කළ යුතුයි. ඒ සඳහා අත් නොහරින වූ කැමැත්තෙන් වාසය කළ යුතුයි. එයයි ධර්මයේ පුරුදු කරන, ධර්මයේ පිහිටි, ධර්මවාදී, ධර්මයේ පුරුදු කරන පුද්ගලයාගේ ස්වභාවය. ඔහු භික්ෂුවක් වෙන්න පුළුවන්, භික්ෂුණියක් වෙන්න පුළුවන්, උපාසක කෙනෙක් වෙන්න පුළුවන්, උපාසිකාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහු උගතෙක් වේවා, නුගතෙක් වේවා, කවරෙක් හෝ වේවා, අප දැන් ප්‍රකාශ කළ විදිහට පුරුදු කරනවා නම් ඔහු ධර්මයේ පිහිටි, ධර්මයේ පුරුදු කරන, බුදුරජාන් වහන්සේගේ වචනේ පිළිපදින, ධර්මයේ පිළිපදින, ශ්‍රාවකත්වය ඇති කරගෙන ශ්‍රාවකත්වයේ වඩන, ශ්‍රාවකත්වයේ සම්පූර්ණ කරගන්න උත්සාහ කරන ශ්‍රාවකෙක් බව තේරුම් ගන්න. එතකොට මේ රාග දේශ මොහ කියන සිත කිලිටි කරන ස්වභාවයන් හඳුනගෙන ප්‍රමාදයකින් තොරව ඒ රාග දේශ මොහ බැහැර කර ගැනීම පිණිස අපි උත්සාහ කළ යුතුයි. ඊළඟට තේරුම් ගන්න ඕන ඒ රාගයේ වේවා, ද්වේෂයේ වේවා, මෝහයේ වේවා මේ සිත කිලිටි කරන දේවල් එක පාරටම සිතකින් අයින් වෙලා යන්නේ නැහැ. එහෙම අපට අයින් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දැන් භෞතික යම් දේවල් තියෙනවා, ඒ වගේ දේවල් පුළුවන් සුළු වේලාවකින් නැති කළා දාන්න පුළුවන්. ඒවා කුමන හෝ ක්‍රමයකින් සුළු වේලාවකින් නැති කළා දාන්න පුළුවන් භෞතික දේවල් තියෙනවා.
ඒ වගේ සුළු වේලාවකින් මේ සිතේ හටගන්න සිතේ පවතින කිලිටි සුළු වේලාවකින් බැහැර කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඇතැම් බුදුරජාන් වහන්සේ පහළ වී බුදුරජාන් වහන්සේ වැඩ සිටි කාලේ ඇතැම් භික්ෂුන් වහන්සේලා තුල ඊතා සුළු වේලාවකදී ඊතා කෙටි කාලයක් තුල රාග දේශ මොහ ඡය වීමටපත් වෙලා පාරිශුද්ධ සිත ඉපදී එහෙම නැත්නම් අරහත්ත්වයටපත් වුණ අවස්ථා අපි අහලා තියෙනවා. ඒ වගේ සිද්ධි ගොඩාක් තියෙනවා. නමුත් ඒ බඳු ස්වභාවයෙන් ලෝකේ නිතර බහුල වශයෙන් සම කල්හි සම වෙලාවෙම ඇති වෙන්නේ නැහැ. ඒ බඳු සිද්ධි දුර්ලභයි. ඒ කියන්නේ කෙනෙක් ඊටා වේගෙන් ඊටා ඉක්මනින් සුළු මොහොතකින් නිකලස් භාවයටපත් වෙනවා කියන එක ඊටා විරල ඊටා කලාතුරකින් සිදුවෙන සිදුවීමක්. විශේෂයෙන් බුදුරජාන් වහන්සේ ජීවමානව සිටිද්දී තමයි මේ බඳු දේවල් සිදු වෙන්නේ. එහෙම බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී පවා බොහෝ උත්සාහ කරමින් බොහෝ කාලයක් ඒ සඳහා වෑයම් කරමින් තමයි ශ්‍රාවකයා සිතේ පාරිශුද්ධ භාවය ඇති කරගන්න සමර්ථ වන්නේ. ඉතින් ඇතම් අය මෙලොව පරලොව දෙලොවෙහිම බොහෝ කල උත්සාහ කරලයි සිත මුළුමනින් පාරිශුද්ධත්වයට පත් කරගන්න අවස්ථාව ඇති කරගන්න. නමුත් මතක තියාගන්න සිතෙහි පාරිශුද්ධත්වය පිණිස එහෙම නැත්නම් නික්ලේශී භාවයේ පිණිස එහෙම නැත්නම් රාග ద్వේෂ මොහ දුරු කර ගැනීම පිණිස වන මේ උත්සාහය පටන් ගත යුත්තේ මෙලවදීමයි. දැන්මයි. ඊළඟට මතක තියාගන්න සිතෙහි රාග ద్వේෂ මොහ බැහැර යම් දුරකට බැහැර කර ගැනීමත් කල යුත්තේ මෙලවදීමයි. එන මේ උත්සාහය පටන් ගත යුත්තේත් මෙලවදී ඒ උත්සාහයේ සෑහෙන දුරකට එමෙතන මේ උත්සාහයේ අත්ත වශයෙන්ම බලවත් ප්‍රමාණයක් මේ උත්සාහය සාර්ථක කරගත යුත්තේ මෙලවදීමයි. මේන් අදහස් වන්නේ සිතේ යම් කිලිටි ප්‍රමාණයක් තිබේද යම් කිලිටක් තිබේද යම් අපිරිසුදු භාවයක් තිබේද ඒ අපිරිසුදු භාවයේ විශාල ප්‍රමාණයක් බල සම්පන්න ප්‍රමාණයක් මෙලවදීම බැහැර කරගත යුතුයමයි. මෙලවදී බැහැර කර ගැනීම කළ හැකි කළ යුතුයමයි. මෙලවදී ඒ සිතක තිබෙන බලවත්ම කිලිටි ප්‍රමාණය මෙලවදී බැහැර කරගන්න අසමර්ථ වුණොත් මෙලව සුව පහසුවක් සලස ගන්න ලැබෙන්නේ නැහැ. අපි මුලින්ම කතා කළා මුලින් අපි දැනගත්තා මෙලව සුව පහසුවක් සලස ගන්න බැරි කෙනා පරලෝ සුව පහසුවක් ලබන්නට සමර්ථ වෙන්නේ නැහැ කියලා. ඊළඟට තේරුම් ගන්න මෙලව සුව පහසුව තුළ මෙලව සුව පහසුවක් සලස ගන්නට නම් සිතේ තිබෙන රාග දේශ මොහ වල බලවත් ප්‍රමාණයක් එහෙම නැත්නම් වැඩි ප්‍රමාණයක් දුරු කරගත යුතු වෙනවා. එයින් අදහස් වෙන්නේ සිත බලවත් විදිහට පීඩා කරන සිත බලවත් විදිහට කෙලසෙන රාග ද්වේෂ මොහ ප්‍රමාණය මුලින් බැහැර කරගත යුතුයි. මක්නිසාද මෙලවත් පරලවත් අතිශයින්ම පීඩාවට පත් කරවන මෙලවත් පරලවත් අතිශයින්ම දුක් උපදවන්නට හේතු වන මෙලව පරලව දීර්ඝ කාලයක් පුරාවටම දුක් උපදවන්නට හේතු වන බලවත්ම අකුසල ප්‍රමාණය ස්වභාවය කිලිටි ස්වභාවය අපි මුලින් බැහැර කරගන්න සමර්ථ විය යුතුයි. මෙලව පරලොව බල සම්පන්න දුක් උපදවන දීර්ඝ කලකට දුක් උපදවන ඒ කිලිටි ස්වභාවය බැහැර කරගන්න සමර්ථ කෙනා යලි කවදාවත් බල සම්පන්න දුක් වලට ගොදුරු වෙන්නේ නැහැ. ඒ නිසා මෙලව සහ පරලොව අතිශය කරකස කටුක දුක් උපදවන්නට හේතු වන ඊටාම පීඩාකාරී දුක් උපදවන්න හේතු වන යලි බේරෙන්න බැරි විදිහේ දුක් පීඩාවලට ගොදුරු වෙන්න හේතු වන දීර්ඝ කලකට දුකට ගොදුරු වෙන පීඩාවලට ගොදුරු වෙන්න හේතු වන ඒ බල සම්පන්න ක්ලේශයන් දරුණුවේ ස්වභාවයේ ක්ලේශයන් මුලින් බැහැර කරගත යුතුයි. ඒ සඳහා කිසිසේත් ප්‍රමාද නොවිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරනවා. එතකොට අපිට අසවල් කටයුත්ත තියෙනවා, අසවල් වගකීම තියෙනවා, මෙච්චර කාර්යබහුලයි, මේ වගේ වගකීම් තියෙනවා. මේ ආදී කිසිම හේතුවක් සාධාරණ හේතු බවට පත් වෙන්නේ නැහැ. ඒ දීර්ඝ කාලයක් දුක් විඳින්න හේතු වෙන
කර්කස කටුක දුක් විඳින්න හේතු වෙන කෙලෙස් දුරු කර ගැනීම ප්‍රමාද කිරීම පිණිස අපිට කිසිම සාධාරණ හේතුවක් තියෙන්න විදිහක් නැහැ. එහෙම හේතුවක් තියෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ නැහැ. නමුත් ඔබ තේරුම් ගන්න ඕන මා ප්‍රකාශ කළ විදිහට ඊටාම බරපතල දුක් උපදවන, කරකස දුක් උපදවන, කටුක දුක් උපදවන්න හේතු වෙන බරපතල අකුසල් ස්වභාවයන්, කිලිටි ස්වභාවයන් බැහැර කර ගැනීම ප්‍රමාද නොවිය යුතුයි. ඒ විදිහේ බරපතල අකුසලයන් දුරු කර ගැනීම පිණිස ප්‍රමාද වීම සඳහා අපට gedara dure තියෙන කටයුතු, රස්සාවේ කටයුතු, එමෙතන දරුමල්ලන්ගේ කටයුතු, රාජකාරීමේ වගකීම් ආදී කිසිවක් බාධා නොවන බව තේරුම් ගන්න. දැන් අපි හිතමු දැන් අද මේ ධර්මදේශනාව අහුම්කම් දෙන ධර්මදේශනාව සංවිධානය කළ මේ සෞඛ්‍ය කාර්යාංශයේ, පෞල් සෞඛ්‍ය කාර්යාංශයේ ඒ ප්‍රධාන අධ්‍යක්ෂකාතුමිය ඇතුළේ කාර්ය මණ්ඩලය ගත්තොත් බල සම්පන්න නැත්නම් බරපතල අතිශය ඉහළ වගකීම් සහිතයි. ඉතින් මේ බඳු වගකීම් ධර්ම අවබෝධයේ පිණිස බාධා වෙන්නේ නැහැ. මේ වගකීම් දැරීම ඇත්තටම ධර්ම අවබෝධයට උපකාරයක්, අනුග්‍රහයක්, ආශිර්වාදයක්. එතකොට අපි හිතමු ඒ වගේම තමයි මේ ඔබ කොයි කාටත් ඔබ හැමෝටම gedara dore වැඩක් තියෙනවා. ළමයි ළපට ඉන්නවා, අම්මා තාත්තා ඉන්නවා, සහෝදර සහෝදරි ඉන්නවා. එයාගේ කටයුතුත් තියෙනවා. අන්නේ කටයුතු කිසිවක් ධර්මාබෝධයට බාධා නොවේ. ඒ සියලු කටයුතු ධර්මාබෝධයට අනුග්‍රහයක්, ආශිර්වාදයක්, උපකාරයක් පමණයි. එතකොට ඒ වගේම සමාජයේ තුළ ඉටු කළ යුතු යම් සමාජමය වගකීම් ඇද්ද ආන්ගේ සියල්ල ධර්මාබෝධයට බාධා නොවේ. ඒවා සියල්ල ධර්මාබෝධයට අනුග්‍රහ, උපකාර, ආශිර්වාද බව තේරුම් ගන්න. ඒ නිසා කුමන වගකීම දරුවත්, කුමන විදිහේ වගකීම් සහිත කාර්යබහුල ස්වභාවයෙන් යුක්ත වුණත්, කොච්චර පැය ගාණක් වැඩ කරන්න තිබුණත්, අපි හිතමු දිවා රාත්‍රියේ වැඩ කරන්න වෙනවා, නිදි මරාගෙන වැඩ කරන්න වෙනවා. දරුමල්ලන්ගේ කටයුතු එහෙම නැත්නම් ඒ වයින් අපිට කාලය ඉතිරි වෙන්නෙම නැහැ. ඒ කිසිවක් ධර්ම අවබෝධයට බාධා නොවන බව බය නැතුව පිළිගන්න, තේරුම් ගන්න. ඒවා බාධා වෙන්නේ නැහැ. බාධාව තිබෙන්නේ බුදුරජාන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම් නොගැනීම පමණයි. බුදුරජාන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම් ගත්තොත් ඒ ධර්මයේ පිළිගැනීමට ලක් වෙනවා. ධර්මයේ තේරුම් නොගන්න කෙනා ධර්මයේ පිළිගන්නේ නැහැ. ඒකයි හේතුව. ධර්මයේ පිළිගත්තොත්, ධර්මයේ පිළිගත්ත කෙනාට කාලය මදි, කාලේ නැහැ, අවිවේකයි. ඒ වගේ කිසිම හේතුවක් ඇති වෙන්නේ නැහැ ධර්ම අවබෝධයේ පිණිස. දැන් අපි හිතමු විනෝද ගමනක් යන්න කාලේ නැහැ, අවිවේකයි. එහෙම වෙන්න පුළුවන්. අපි හිතමු චිත්‍රපටයක් බලන්න කාලේ නැහැ, අවිවේකයි. අපි හිතමු සාදයක් පවත්වන්න කාලේ නැහැ, අවිවේකයි. ඒක හරි. අපි හිතමු විදේශ ගමනක් යන්න කාලේ නැහැ, අවිවේකයි. එහෙම නැත්නම් අපි හිතමු රස කෑම වර්ගයක් හදාගෙන කන්න කාලයක් නැහැ, අවිවේකයි. තේකක් බීලා වැඩ කරනවා. ආන් එහෙම තියෙන්න පුළුවන්. නමුත් තේරුම් ගන්න, ධර්මය හොඳින් තේරුම් ගත්තොත් ධර්මයේ පිළිගැනීම පිණිස කාලයේ බාධාවක් වෙන්නේ නැහැ, වගකීම් බාධාවක් වෙන්නේ නැහැ. ධර්මයේ තේරුම් ගත්තොත් කිසිම බාධාවක් ඇති වෙන්නේ නැහැ ධර්ම අවබෝධයට. ධර්මය තේරුම් නොගැනීම පමණමයි ධර්ම අවබෝධයට බාධා වෙන්නේ. ඒතර ධර්මයේ තේරුම් ගන්න කෙනා ධර්ම අවබෝධයේ පිණිස පිහිටනවා. ඔහුට වගකීම්, වැඩ කිරීම, රාජකාරී කිරීම, සමාජමය වගකීම් දැරීම, සමාජමය වගකීම් ඉටු කිරීම, ඔහුට සුවය එළවන, ප්‍රීති ප්‍රමෝදය ඇති කරන දේ බවට පත් වෙනවා. ධර්මාබෝධයෙන් තොර කෙනා සමාජ වගකීම් පීඩාවක් විදියටයි සැලකන්නේ. ධර්මාබෝධයෙන් තොර කෙනා දරුවන්ගේ කටයුතු පීඩාවක් විදියටයි සැලකන්නේ. ධර්මාබෝධයෙන් තොර කෙනා රාජකාරිය, රස්සාවේ වගකීම් පීඩාවක් විදියට උට දැනෙනවා. ධර්මාබෝධයේ තියෙන කෙනාට ළමයිගේ කටයුතු වේවා, දෙමාපියන් සලකන දේ වේවා,
රාජකාරී වේවා, රස්සාව වේවා, සමාජමය වගකීම් වේවා ඔහුට පීඩාවක් වෙන්නේ නැහැ. ඔහු අතිශය සතුටටපත් කරන ප්‍රීති ප්‍රමෝදය ඇති කරන දේවල් බවට පත් වෙනවා. වගකීම්, තමන්ට ලැබෙන වගකීම සතුටින් ඉටු කරන්න ඔහු සමර්ථයි. ඒ නිසා ධර්මාබෝධය අප ඊටාම සජීවී ජීවමාන මිනිසුන් බවට පත් කරන දෙයක් බවට පත් පිළිගන්න තේරුම් ගන්න. ධර්මාබෝධය කියන්නේ ක්‍රියාශීලී මිනිසුන් බිහි කරන දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගැනීම, ධර්ම අවබෝධ කර ගැනීම කියන්නේ ක්‍රියාශීලී මිනිසුන්, කාර්යක්ෂම මිනිසුන්, ඵලදායී මිනිසුන් බිහි කරන ක්‍රමවේදයක් බව තේරුම් ගන්න. එතකොට යමෙක් ධර්ම අවබෝධ කරද්ද ඔහු වෙහෙස නැති, වැඩවලින් වෙහෙස නැති, වගකීම් වලින් වෙහෙස නැති, වගකීම් ඉටු කිරීමෙන් ක්ලාන්ත නොවන ඵල සහිත බොහෝ වැඩ කළන්න පුළුවන්. ඒ කියන්නේ කාර්යක්ෂම ප්‍රතිඵල උපදවන ජීවමාන මිනිසෙක් බවට පත් වෙනවා ධර්මය අවබෝධ කිරීමෙන්. ඒ නිසා මේ සමාජයට අතිශයින් වැඩදායක, මේ සමාජය බල සම්පන්න දෙයක් බවට පත් කරවන බුදුරජාන් වහන්සේගේ මඟ පෙන්වීම, බුදුරජාන් වහන්සේගේ ධර්මය හොඳින් තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබට පුළුවනි ඔබගේ මේ අතිශයින් ශ්‍රේෂ්ඨ රාජකාරීන් බබලෙන දීප්තිමත් වූ සේවාවන් බවට පත් කරගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒතර ඔබ අද ගන්න උත්සාහය, මීට පෙර ධර්මයේ ඉගෙන ගැනීමෙන් ගන්න උත්සාහය මේ සමාජයේ මත, මේ අහිංසක මිනිසුන් මත ඔබ කරන සේවය ඊටාම කාර්යක්ෂම ඵල සහිත දීප්තිමත් සේවයක් බවට පත් කරගන්නට ඔබට පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා මේ ධර්මය ඔබට ඉබඳු ආශිර්වාදයක් බවට පත් වේවා කියලා අපි යලි ප්‍රාර්ථනා කරමින් තවදුරටත් ඔබ තේරුම් ගත යුතු දහම් කරුණු ඔස්සේ ඔබට තව යම් මඟ පෙන්වීමක් කරන්න අපි කල්පනා කරනවා. දැන් ඔබ ඉගෙන ගත්තේ ඊටාම සාර්ථක ජීවිතයක් ඇති කර ගැනීම පිණිස අප තුළ ඇති වෙන්න ඕන ස්වභාවය කුමක්ද? පාරිශුද්ධ වූ සිතක් ඇති කර ගැනීම. අපි මේ පාරිශුද්ධ වූ සිත, එහෙනම් පිරිසිදු සිත ඇති කර ගැනීමේදී අප විසින් කළ යුතු දේ කුමක්ද? රාග ද්වේෂ මෝහ කියන සිත කිලිටි කරන දේවල් බැහැර කර ගැනීම. මේදී අප ප්‍රකාශ කළා ඒ රාග ද්වේෂ මෝහ කියන කිලිටි බැහැර කර ගැනීමේදී එක පාරට එහෙනම් කෙටි කලකින්, ෂණයකින්, සුළු කලකින් ඒක කරගන්න බෑ. ඒකට යම් කාලයක් ගත වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා රාග ද්වේෂ මෝහ කියන සිත කිලිටි කරන දේවල් ෂය වීමේදී, ෂය කර ගැනීමේදී, බැහැර කර ගැනීමේදී ප්‍රමාද නොවි ඊතා ඉක්මනින් කරගත යුතු දේ තමයි මෙලවත් පරලවත් අතිශයින් පීඩා ඇති කරන බල සම්පන්න දුක් උපදවන රාග ද්වේෂ මෝහ ප්‍රමාණය බැහැර කරගත යුතුයි. ඒ ස්වභාවය එහෙම නැත්නම් මේ මෙලව පරලව අතිශය දුක් උපදවන රාග ද්වේෂ මෝහ ස්වභාවයට කියනවා නිරේගාමී රාගය, නිරේගාමී ද්වේෂය, නිරේගාමී මෝහය කියලා. ඒ කියන්නේ යම් සත්වයෙක්, යම් මිනිසෙක් මරණයෙන් මතු නිරේ ඉපදෙනවා නම් ඒ විදිහට නිරේ ඉපදීම පිණිස හේතු වෙන මට්ටමට සිත කිලිටි වෙනවා නම් ඒ විදිහට සිත කිලිටි වීම පිණිස හේතු වන රාගය, ද්වේෂය, මෝහය, ඒ ස්වභාවයට කියන නිරේගාමී රාග ද්වේෂ මෝහ කියලා කියන්නේ අන්න ඒකට. ඒතර මේ නිරේගාමී රාග ද්වේෂ මෝහ යම් කෙනෙක් තුල තියෙනවා නම් ඒ නිරේ ඉපදීම පිණිස වන කර්ම රැස් වෙන්න හේතු වෙනවා. නැත්නම් ඒ මට්ටමට සිත කිලිටි වෙන්න හේතු වෙනවා. ඒතර යම් කෙනෙක් තුල ඒ වගේ බල සම්පන්න විදිහට රාග ද්වේෂ මොහ ඉපදෙනවා නම් ඔහු අතින් කායික, වාචසික, මානසික දුස්චරිතේ සිද්ධ වෙනවා. යම් කෙනෙක් අතින් ප්‍රාණඝාතය කෙරෙනවා නම්, සොරකම් කෙරෙනවා නම්, වැරදි කාමසේවනය කෙරෙනවා නම්, බොරු කියනවා නම්, මද්ද්‍රව්‍ය භාවිත කෙරෙනවා නම් අන්නේ ක්‍රියා තුල ඔහුගේ සිත නිරේ ඉපදෙන්න මට්ටම දක්වාම කිලිටි වෙන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක් සතෙක් මරුව කියලා එපමණකින්ම ඔහු නිරේ යන්නේ නැහැ. බොරුවක් කිව්වා කියලා එපමණින් නිරේ යන්නේ නැහැ.
එහෙම නැත්නම් එහෙම වුණොත් එහෙම කෙනෙකුට බේරෙන්න බැරි වෙනවනේ නේද? මේ අකුසල් මේ කායික වාචික මානසික දුස්චරිතය බැහැර නොවි අත්හරින්න බැරි විදිහටම යමෙක් තුළ ඒවා සිදු වෙනවා නම් අත්හැර ගන්න බැරි වෙනවා නම් ඔහුට නිරයෙන් බේරෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. යම් කෙනෙක් මේ කායික වාචික මානසික දුස්චරිතයන් බැහැර කරගමින් වාසය කරනවා නම් යලි ඒබඳු ක්‍රියා සිදු නොවන විදිහට සිත සකස් කර ගන්නවා නම් ඔහු නිරයට වැටෙන්නේ නැහැ. ඒතර තේරුම් ගන්න යම් කෙනෙක් ප්‍රාණඝාතය නොවන විදිහට සොරකම් නොවන විදිහට වැරදි කාමසේවනේ නොවන විදිහට බොරු කියන එක නොවන විදිහට මද්ද්‍රව්‍ය භාවිතයේ නොවන විදිහට සිත සකස් කර ගන්නට සමර්ථයි නම් අන්න ඔහුට නිරයෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒතර අපි තේරුම් ගන්න ඕන යමෙක් ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාමසේවනය, බොරු කීම, මද්ද්‍රව්‍ය භාවිතය ආදී අකුසල ක්‍රියා වලට යොමු වෙනවා නම් ඒ යොමු වෙන්නේ ඔහුගේ සිත මුල් වෙලා නිකාම නෙවෙයි. සිත මුල් නොවේ ප්‍රාණඝාතයේ සොරකම් කිරීම ආදී දේට යොමු වෙන්නේ නැහැ. ඒතර සිත එබඳු ක්‍රියාවලට යොමු වෙන්නේ සිතේ රාගය, එමෙතන් ද්වේෂය, මෝහය ඉස්මතු වුණොත්. වෙන හේතුවකින් නෙවෙයි. සිතේ රාගය බලවත් වීමෙන් තමයි යමෙක් ප්‍රාණඝාතයට යොමු වෙන්නේ, සොරකමට යොමු වෙන්නේ, බොරු කීමට යොමු වෙන්නේ, වැරදි කාමසේනට බොරු වෙන්නේ, යොමු වෙන්නේ, මද්ද්‍රව්‍ය භාවිතයට යොමු වෙන්නේ. ඉතින් යම් කෙනෙකුගේ සිතේ රාගය දුරු වෙනවා නම්, ක්ෂය වෙනවා නම්, බලවත් වෙන්නේ නැත්නම් ඔහු ප්‍රාණඝාතයෙන් ඈත් වෙනවා, සොරකමින් ඈත් වෙනවා, වැරදි කාමසේනෙන් ඈත් වෙනවා, බොරුවෙන් මද්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත් වෙනවා. ඒ වගේම යම් කෙනෙකුගේ සිතේ පටිගය බලවත් වෙනවා නම් ඒ බලවත් වූ පටිගයෙන් යුක්ත කෙනාගේ සිත ප්‍රාණඝාතයට යොමු වෙනවා, සොරකමට යොමු වෙනවා, වැරදි කාමසේවනය කරන්න යොමු වෙනවා, බොරු කියන්න යොමු වෙනවා, මද්ද්‍රව්‍ය භාවිතයට යොමු වෙනවා. ඒ වගේ තමයි යම් කෙනෙකුගේ සිත මෝහයෙන් බලවත් වෙනවා නම් අන්න ඔහුගේ සිතත් ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාමසේවනය, බොරු කීම, මද්ද්‍රව්‍ය භාවිතය ඒ වගේ නරක ක්‍රියාවන්ට යොමු වෙනවා. එතකොට තේරුම් ගන්න යමෙකුගේ සිත රාගයෙන් බලවත් වෙනවා නම් රාගයට යට වෙලා යනවා නම්, ද්වේෂයෙන් බලවත් වෙනවා නම් ද්වේෂයට යට වෙලා යනවා නම්, මෝහයෙන් බලවත් වෙලා මෝහයට යට වෙලා යනවා නම්, ඒබඳු කිලිටි වලට යට වූ සිතින් වාසය කරද්දී ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාමසේවනය, බොරු කීම, මද්ද්‍රව්‍ය භාවිතය වැනි පාපී දුස්චරිතයන්ට යොමු වෙනවා. ඒබඳු පාපී දුස්චරිතයන්ට යොමු වෙන කෙනා තව තවත් සිත කිලිටි වීමෙන් අතිශයින් අපිරිසිදු සිතක් ඇති වෙනවා. ඒතර ඔහු ඒබඳු අපිරිසිදු සිතකින් වාසය කරද්දී මෙලවදීම ඔහුට පහසුවක් නැහැ. මෙලවදී ඔහු දුකටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා. කුමකින්ද? ඒ කරන ක්‍රියාව නිසාම ඔහු බියටත්, වෛරයටත්, පීඩාවටත්, තැතිගැනීමටත්පත් වෙනවා. ඒ වගේම ඔහුට මෙලොව පරලොව දෙලොවෙහිම බය, තැතිගැනීම, වෛරය කියන දේවල් වලින් බේරෙන්න බැරි වෙනවා. එතකොට ඔහුට මෙලවත් දුක්, පරලොවත් දුක්. මෙලවදී ඇති වෙන දුක් ස්වභාවය දුරු කරගන්න අසමර්ථ වෙන කෙනා මරණාසන්න මොහොතේ අතිශයින් දුකටපත් වෙනවා. මරණින් මතු දුගතිගාමී වෙනවා. දුගතිගාමී වුණු කෙනාට අතිශයින්ම දුක් සහිත ජීවිතයක් වෙයි ඔහුට තිබෙන්නේ. දීර්ඝ කලක් ඔහුට ඒ දුකෙන් නිදහස් වෙන්න බැරි වෙලා යනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෙලවදී ප්‍රමාද නොවි, එවතන් අප්‍රමාදීවම ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාමසේවනය, බොරු කීම, මද්ද්‍රව්‍ය භාවිතය ආදී දුෂ්ට ක්‍රියා, පාපී ක්‍රියා සිදු නොවන විදියට සිත පිරිසිදු කරගත යුතුයි. ඒ මට්ටමට සිත පිරිසිදු කරගත්තොත් ඔහුගේ සිත බලවත් විදිහට පීඩා ඇති කරවන්නේ නැහැ. බලවත් විදිහට පීඩා ඇති නොකරන සිත මෙලවදී ඊතා සුව පහසුටපත් වෙනවා. බලන්න මෙලව යම් කෙනෙක් ඉන්නවා ප්‍රාණඝාතය කිසි විදිහකින් කෙරෙන්නේ නැහැ. සොරකම් කිරීම කෙරෙන්නේ නැහැ. වැරදි කාමසේවනය කෙරෙන්නේත් නැහැ. බොරු කියන්නේ නැහැ. මද්ද්‍රව්‍ය භාවිත කරන්නේ නැහැ. අන්නේ බඳු කෙනෙක් මෙලව අතිශයින් සුවපහසු ජීවිතයක් ඇති කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔහුගේ සිත බඩගින්න පිණිසවත්
ප්‍රාණඝාතය කැමති වෙන්නේ නැහැ. ප්‍රාණඝාතයේ පිට සිත නැමෙන්නේ නැහැ. ජීවිතය රැක ගැනීම පිණිසවත් ප්‍රාණඝාතයට ඔහුගේ සිත නැමෙන්නේ නැහැ. එහෙම නැත්නම් ජීවිතය රැක ගැනීම, බඩගින්න නැති කර ගැනීම පිණිසවත් සොරකමට සිත නැමෙන්නේ නැත්නම්, වැරදි කාම සේවනයේ සිත නැමෙන්නේ නැත්නම්, බොරුවට සිත නැමෙන්නේ නැත්නම්, මද්ද්‍රව්‍ය භාවිතයට සිත නැමෙන්නේ නැත්නම් ඔහුගේ සිත කිලිටි වෙන්නේ නැහැ. කිලිටි නොවන සිත තුළ පීඩා අඩුයි. පීඩාවක් වෙන්නේ නැහැ. කිලිටි වීමෙන්මයි පීඩාව ඇති වෙන්නේ. එතකොට ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාම සේවනය, මද්ද්‍රව්‍ය භාවිතය ආදී කටයුතු යමෙක් අතින් කෙරෙන්නේ නැත්නම්, යමෙක් ඒබඳු ක්‍රියාවන්ට යොමු වෙන්නේ නැත්නම් ඔහු තුළ දෙආකාරයක සතුට, ප්‍රීතිය, ප්‍රබෝධය තියෙනවා. ඔහුට තේරෙනවා, ඔහු සිහි කරනවා මම වැරදි දේවල් අත්හැරපු කෙනෙක්. ජීවත් වීම පිණිසවත් මාතින් වරදක් වෙන්නේ නැහැ. පණ රැක ගන්නටවත්, කුසගින්න නැති කර ගන්නටවත්, මට ඊටාම සමීප කෙනා රැක ගන්නටවත් මම වැරදි දෙයක් කරන්නේ නැහැ කියන විශ්වාසය ඔහු තුළ ඇති වෙනවා. ඒ වගේම ඔහුට සිහි වෙනවා, සිහි කරන්න පුළුවන් මම ඊටාම යහපත් දේ කරන කෙනෙක්. වැරදි දේ කරන්නේ නැහැ, යහපත් දේ මං කරනවා කියන තමා තුළම විමසා බැලීමෙන් ඇතිවන තමා ගැන ප්‍රසාදය ඔහු තුළ ඇති වෙනවා. බලන්න කොහොමද තමා ගැනම විමසා බැලීමෙන් ඇතිවන තමා ගැනම වන ප්‍රසාදය ඇති වෙනවා. ඒ කොහොම කෙනාටද පණ රැක ගන්නටවත්, ජීවිතය රැක ගන්නටවත්, නැත්නම් කුසගින්න නැති කර ගන්නටවත්, තමාට සමීපතම, තමාට ඊටාම වටිනා කෙනාගේ ආරක්ෂාව පිණිසවත් ප්‍රාණඝාතය කරන්නට හිත නැමෙන්නේ නැත්නම්, සොරකම් කරන්න හිත නැමෙන්නේ නැත්නම්, වැරදි කාම සේවනය කරන්න හිත නැමෙන්නේ නැත්නම්, බොරු කියන්න හිත නැමෙන්නේ නැත්නම්, මද්ද්‍රව්‍ය භාවිතයට හිත නැමෙන්නේ නැත්නම්, අන්නේ බඳු කෙනෙකුගේ සිත තමා තුළ විමසා බලමින්ම මම මෙබඳු දුෂ්කර දෙයක් පිණිසවත්, මෙබඳු දුෂ්කර දෙයක් ජය ගන්නටවත් මම නරක දේ නොකරන කෙනෙක් කියන ප්‍රසාදය තමා කෙරෙහි, තමා තුළම තමා ගැන වන ප්‍රසාදය ඇති වෙනවා. බලන්න අන්නේ බඳු සතුටක්, ඒ බඳු ප්‍රසාදයක් කොතරම් සුවය පිණිස පවතීද. ඒ බඳු තමා ගැන විමසා බැලීමෙන්, එහෙම නැත්නම් විමසා දැනගෙන අවබෝධයෙන් තමා කෙරෙහි, තමා තුළම ඇති වෙන ප්‍රසාදය මිල කළ නොහැකි දෙයක්. ඒ බඳු ප්‍රසාදයකට කුසගින්න යට කරන්න පුළුවන්. කුසගින්නට ඒ බඳු ප්‍රසාදයක් යට කරන්න බෑ. කුසගින්න කියන්නේ ඊටාම අමාරු එකක්නේ. නමුත් ඒ අමාරු පීඩාකාරී කුසගින්නට ඒ තමා තුළ ඇතිවෙන ප්‍රසාදය නැති කරන්න බෑ. ඒ තමා තුළ තමා කෙරෙහි ඇතිවෙන ප්‍රසාදය, යහපත් ජීවිතය නිසාම තමා තුළ තමා කෙරෙහි ඇතිවෙන ප්‍රසාදය කුසගින්න යට කරන්න තරම් ශක්තිමත්. එහෙම නැත්නම් විනයම් දුක් කරදරයක්, විනයම් ගැහැටක් යටකරන්ට, ප්‍රහාණය කරන්නට ඒ තමා තුළ උපදින ප්‍රසාදය සමත් වෙනවා. බලන්න කොතරම් සාර්ථක ජීවිතයක්ද කියලා. බලන්න අපි අපේ ජීවිතය ගත කරද්දී අපට ඇති වෙන විවිධාකාර විදිහේ පීඩා, කරදර, එහෙම නැත්නම් අපට උහුල ගන්න බැරි විදිහේ කරදර කම්කටොළු ඇති වෙනවා. ඒ අතර යම් දේ තමයි බඩගින්න ඇති වෙන්න පුළුවන්. ඇතැම් විට බඩගින්න වේල 2 3 කන්න නොලැබෙන්න පුළුවන්. ඇතැම් විට විවිධ හේතු නිසා. ඒ වගේ පීඩා දරා ගන්න හරි අමාරුයි. ඔබ බලන්න කල්පනා කළා, ඔබට තේ එකක් නැතිනොත් කලන්තේ දාන අමාරුයි. වතුර චුට්ටක් නැතිනොත් පිපාසයි, හරි අමාරුයි. දිව ගිලෙන්න අමාරුයි, හරි අමාරුයි කියනවා. හති දානවා, දාඩි දාලා, කලන්තේ දාලා වැඩ කරගන්න බෑ, අමාරුයි, මහන්සි කියනවා. වතුර පිපාසයි කියනවා. බය හිතෙනවා මැරෙයිද දන්නේ නැහැ කියලා.
බලන්න මේ සුළු දෙයකින් අපි කොච්චර කම්පණයටපත් වෙනවද? බිහිතියටපත් වෙනවද? තැති ගන්නවා. ඊළඟට වෙලාවට කැම නැතුනොත් එහෙම හරි බය හිතෙනවා. බැරි වෙලාවත් වේලක් කැම නැතුනොත් එහෙම අපිට ගොඩාක් බය හිතෙනවා. මොකක් හරි වෙයිද දන්නේ නැහැ. ප්‍රෙෂර් වැඩි වෙයිද දන්නෙත් නැහැ. එහෙම නැත්නම් සීනි වැඩි වෙයිද දන්නෙත් නැහැ. එහෙම නැත්නම් මැරෙයිද? එහෙම නැත්නම් කලන්තේ දායිද? හිත පණ නැති වෙයිද? විවිධාකාර විදිහට බය ඇති වෙනවා. මේක ස්වභාවයෙන් මම මේ කියන්නේ. 아무ත දෙ නෙමෙයි. එතකොට මේ ස්වභාවයන් ඉතා සාමාන්‍යයි. නමුත් අපි දන්නවා මීට වඩා බඩගින්න පිපාසය මීට වඩා අමාරු පීඩාපඩ ඇති වෙනවා. අපි හිතමු අධික සීතලකට ගොදුරු වෙනවා. අධික උෂ්ණයකට ගොදුරු වෙනවා. අපිට බය හිතෙනවා මොන හරි වෙයිද මැරෙයිද කියලා බය හිතෙනවා. ඊළඟට අපි හිතමු කවුරුත් නැහැ ගෙදරක රාත්‍රියේ තනි වෙනවා. කරුවල ලයිටුත් යනවා. අපිට බය හිතෙනවා තැති ගන්නවා කවුරුත් නැති වෙයිද හොරෙක් එයිද එහෙම නැත්නම් මොකක් හරි වෙයිද කියලා බය හිතෙනවා. බලන්න මේ වගේ අපට බය තැති ගැනීම ඇති කරන අවස්ථා අපිට කොච්චර තියෙනවද? මැරෙයිද කියලා බය හිතනවා, කවුරුත් ගහයිද කියලා බය හිතෙනවා. එහෙම නැත්නම් අපේ මොන හරි අපිට වෙන හානියක් වෙයිද කියලා බය හිතෙනවා. මේ සාමාන්‍ය ජීවිත ගත කරද්දී ඊළඟට අපි හිතමු අපිට මේ දවසක් පඩි පරක් වෙනවා. පඩි නොලැබෙයිද දෙන්නේ නැතිද පඩි කපයිද කියලා බය හිතෙන්න පුළුවන් නේ. ඊළඟට අපි හිතමු අපිට මේ වැඩට යන්න තියෙන 8ට නම් 8ට යන්න බැරි වෙනවා. කාර්යාලයට යන්න බැරි බය හිතෙනවා අපිට මොන හරි වෙයිද? මුකුත් කරයිද? රස්සාව නැති වෙයිද? තැති ගන්නවනේ. ඉතින් ඒ වගේ බලන්න ඉතා සුළු දෙයකින් අපේ ජීවිතේ තැති ගැනීමටපත් වෙනවා. බියටපත් වෙනවා, ෂෝකයටපත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි රටේ ප්‍රශ්න ඇති වෙනවා. නේද? දැන් මේ කාලේ වසංගත පැතිරෙනවා. ඒතර අපිට බය ඇති වෙනවා, තැති ගැනීම ඇති වෙනවා. අපිට බෝ වේද, අපේ සමීපතමට බෝ වේද, අපි මැරෙයිද කියලා බය තැති ගැනීම ඇති වෙනවා. වෙන කෙනෙක් දැක්කොත් බය හිතෙනවා, වාහනයක යන්න බය හිතෙනවා, කඩේකට යන්න බය හිතෙනවා, ස්පිරිතාලට යන්න බය හිතෙනවා, කෑමක් කන්න බය හිතෙනවා. නේද? කොච්චර අපිට බය තැති ගැනීම ඇති වෙනවද? සාමාන්‍ය ව්‍යවහාර සාමාන්‍ය ජීවිතය ගත කරගෙන යනකොට නොයෙකුත් දේවල් නිසා නිතර බය තැති ගැනීම ඇති වෙන අවස්ථා කොච්චරවත් අපිට තියෙනවා. ඉතින් මේ බය තැති ගැනීම අපිට කොච්චරද කියලා අපිට හිතා ගන්නත් බැරි තරම් අපේ ජීවිතයේ තුර ඒ වගේ ස්වභාවයන් තියෙනවා. නමුත් බලන්න අපි ලස්සන ඇඳුම් අපිට තියෙනවා, ලස්සන ආභරණ පළඳන් ඉන්නවා, අපි ලස්සන වාහනවල යනවා එනවා, ලොකු තනතුරු තියෙනවා, මිල මුදල් තියෙනවා. නමුත් ඒවා තියෙද්දීම අපි කොච්චර බයට තැති ගැනීමට, ශෝකයට, කම්පණයටපත් වෙනවද කියලා බලන්න. නේද? අපිට ඊටාම ලස්සන ජීවිත තියෙනවා. සමහරට අපේ ශරීර ශක්තිය හරිම ශක්තිමත් ශරීර තියෙන වෙලාවකට. ඊළඟට ලස්සනයි ශරීරේ, ලස්සන ඇඳුම් තියෙනවා, ලස්සන වටිනා වාහන පාවිච්චි කරනවා, ගෙවල් දොරවල් බඩු මුට්ටු පිරීලා තියෙනවා, තනතුරු ඉහළ තනතුරු ප්‍රසාදයේ පිරිස පිරීලා ඉන්නවා. නමුත් අපිට එහෙම තියෙද්දී කුසගින්න නිසා, තිබහ නිසා, අවුව නිසා, උෂ්ණ නිසා, සීතල නිසා, කරවල නිසා මේ වගේ සුළු සිද්ධියකට අප තුළ බය ඇති ගැනීම, ශෝකය, කම්පනය කොච්චරනම් හටගෙන ඇද්ද? මේ ස්වභාවයන්ගෙන් පමණක් අපේ ජීවිතය අවසන් වෙන්නේ නැහැ. මීට වඩා බිහිසුණු කම්පනයන්ට ගොදුරු වෙන්න වෙනවා. ඒ තමයි අපට යම් කලක විවිධ විදිහේ ලෙඩවලට ගොදුරු වෙන්න වෙනවා. එතකොට අපට මීට වඩා කම්පනයන්, බිය, ශෝක කිරීම ඇති වෙනවා. ඊළඟට අපට අපේ කෙස් ටික පැහෙන, දත් ටික දිරන, සම රැලි ගැහෙන දිරන කාලයන් එනවා. ඊළඟට අපේ ජීවිතේ අපට ලැබිලා තියෙන ලස්සන දේවල්, වටිනා දේවල් අහිමි වෙනවා. දැන් බලන්න තනතුරු තියෙනවා. යම් කලක අපට මොන කොච්චර හොඳ හිටියත් අපිට මේෙන් විශ්‍රාම ගන්න වෙනවා, ගෙදර යන්න වෙනවා. ඊළඟට අපිට අකමැති දේ ලැබෙනවා. අපි හිතමු අපි ආස නැති පැත්තකට අපිට මාරු වෙන්න ලැබෙනවා. විශ්‍රාම අපිට දුර බැහැර පැති වලට යන්න වෙනවා. නේද? ඊළඟට අපි අකමැති අය සමග වැඩපොළ කරන්න වෙනවා. මේ වගේ විවිධ සිදුවීම් වලට අපට ගොදුරු වෙන්න වෙනවා. ඊළඟට අපි කොච්චර හොඳින් කොහොම හිටියත් යම් මොහොතක අපිට මරණයටපත් වෙන්න වෙනවා. බලන්න මේ බඳු සිදුවීම් නිසා අපට ඇතිවන කම්පනයන්
පීඩා උහුලගන්ට දුෂ්කරයි, අමාරුයි. බලන්න එතකොට මේ වගේ දුක් පීඩා ඉපදෙද්දී අපි ඒවට ගොදුරු නොවි ඒවයින් පීඩාවටපත් නොවි ඉන්ට බැරි නම් අපි අසාර්ථකයි. අපිට බඩගින්නක් එනකොට උහුල ගන්න බැරි ශෝකයක් එනවා නම් පීඩාවක් එනවා නම් රැ කරවල වුණාම කරවල බයි අපිට පීඩාවක් එනවා නම් මරණාසන්න මොහොතේ අපිට කොයි වගේ වේවිද? බරපතල ලෙඩක් ඇති වුණාම අපිට මොනවා වෙයිද? අපේ සමීපතම ප්‍රිය කෙනෙක් අපෙන් වෙන් වෙනකොට අපිට මොන වගේ වෙයිද? ඉතින් මේ වගේ ස්වභාවයන් තුළ අපට ඇති වෙන කම්පනයන්, පීඩාවන් දරා ගන්නට අසමර්ථයි නම් ජීවිතයේ සුවපහසු නැහැ. අපි තේරුම් ගත්තොත් බුදුරජාන් වහන්සේගේ ධර්මය අහලා ධර්මයේ තේරුම් ගත්තොත් ධර්මයේ තේරුම් ගන්න කෙනාට මේ ධර්මය පිළිගැනීමට පුළුවන්කමක් ලැබෙනවා. මොකද්ද පිළිගන්නා වූ ධර්මය? අපේ ජීවිතයේ තුල තිබෙන මේ යථාර්ථවාදී ස්වභාවය. අපේ ජීවිතයේ තුල තිබෙන ඇත්තටම අපට මෝන දෙන්න සිදුවෙන විදිය. අපට අපි කවුරු වුණත් මොන තරාතිරමේ වුණත් අපි උගතෙක් වේවා නුගතෙක් වේවා ධනවතෙක් වේවා එහෙම නැත්නම් අපි ලොකු තනතුරක් දරුවත් පුංචි තනතුරක් දරුවත් අපි ලස්සන වුණත් අවලස්සන වුණත් අපි කොයි කාටත් පොදුවේ සිළු දෙනාටම එක විදිහට බලපාන දේවල් තියෙනවා. දැන් බලන්න මේ ලෝකේ අපි දැන් ලංකාව ගැන විතරක් හිතන්න. ඉර පායද්දී අපි කොයි කාටත් එක වගේ නේද? මේ ආකාශය අපි කොයි කාටත් එක විදිහට අප දෙස බලාගෙන සිටිනවා. ඒ වගේ මේ මහ පොළොව අපි කොයි කාටත් එක වගේ වාසස්ථානයේ සපයලා තියෙනවා. අන්න ඒ වගේ අපි කොයි කාටත් එක විදිහට බලපාන දේවල් තියෙනවා. අපි මේ ලංකාවේ වේවා එහෙම නැත්නම් ඇමරිකාවේ වේවා කොයි රටේ වුණත් කොයි ජාතියේ වුණත් අපි සිංහල වේවා බෞද්ධ වේවා මුස්ලිම් වේවා ක්‍රිස්තියානි වේවා බර්ගර් වේවා ලාංකික වේවා ඇමරිකානු වේවා කුමන විදිහේ වුණත් කළු වේවා සුදු වේවා කුමන කොයි කාටවත් එකසේ බලපාන ධර්මතා තිබෙනවා. ඒ තමයි වයසට යන ස්වභාවය, ලෙඩ වෙන ස්වභාවය, මරණයටපත් වෙන ස්වභාවය, ප්‍රිය දේවල් වලින් වෙන් වෙන්න සිදුවෙන ස්වභාවය, අප්‍රිය අමනාප දේත් එක්ක එකතු වෙන්න තියෙන ස්වභාවය, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම්, මෙන්න මේ ආදී ධර්මතා ලෝකයේ සියලු දෙනාට එකසේ සමානව මුහුණ දෙන්න තිබෙන දේවල්. ඒවා ඒකාන්තයෙන් උපන් සියලු දෙනාටම මුහුණ දෙන්න තියෙන ධර්මතා. මෙන්න මේ දේ අපි තේරුම් ගත්තොත් මේ දේ තේරුම් ගැනීමෙන්ම අපේ සිතේ ලොකු දියුණුවක්, බල සම්පන්න දියුණුවක් ඇති වෙනවා. කුමක්ද අපේ ජීවිතයට අපට උපන් අපිට මුණ ගැහෙන ඇත්තම ස්වභාවය. මෙහෙම වෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න බැරි ස්වභාවයක් තියෙනවා. ඒ තමයි යමෙක් ඉපදුනොත් ඔහු වයසට යනවා. ලෙඩ වෙනවා. මරණයටපත් වෙනවා. ඔහුට ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න වෙනවා. අප්‍රියමනාප දේ සමග එකතු වෙන්න වෙනවා. ශෝක කරන්න, වැළපෙන්න, සුසුම් හෙලන්න මෙන්න මේ දෙයට මුණ දෙන්න වෙනවා. මෙන්න මේ දේ අපි තේරුම් ගත්තොත් කොහොමද තේරුම් ගන්නේ? උපන් කෙනාට නොමැරී සිටීමක් නැහැ. උපන් කෙනා දිරනවා. උපන් කෙනා මරණයටපත් වෙනවා. උපන් කෙනා ලෙඩ වෙනවා, වයසට යනවා. මෙන්න මේ විදිහට උපන් කෙනාට මුණ දෙන්න සිදුවෙන ධර්මතා අපි තේරුම් ගත්තොත් ඒවා අපි පිළිගන්නවා. ඒ විදිහට මේ යථාර්ථය පිළිගත්තොත් ඒ පිළිගන්නා වූ සිත බල සම්පන්නයි. බල සම්පන්නයි කියලා කියන්නේ ඒ සිත දුර්වල විදිහට හිතූ විදිහට නැමි ලාමක දෙයට කොටු වෙන්නේ නැහැ. බලවත්ව පිහිටා තිබෙනවා. බලවත්ව පිහිටා තිබෙන සිත පාපී ක්‍රියාවන් වලට ගොදුරු වෙන්නේ නැහැ.
ලෝකේ යථාර්ථය ජීවිතයේ යථාර්ථයේ පිළි නොගන්නා සිත දුර්වලයි. දුර්වල සිත බලවත්ව පිහිටන්නේ නැහැ. බලවත්ව නොපිහිටන සිත පහසුවෙන්ම දුර්වල විදිහට නැමිලා යනවා. හිතු විදිහට හිත අර ඉබාගාත යනවා කියන්නේ ආන් විතර නැමි යනවා. එතකොට ඔහු ඇහැට දකින්න දෙයට, කනට ඇහෙන දෙයට වසඟ වෙලා හිතු විදිහට ඉබාගාත යනවා. එතකොට ඔහු ආසකන දේවල් ඔස්සේ යනවා. අමනාප දේ ඔස්සේ හිත ගැටි යනවා. ආන් මේ විදිහට ඇලි ගැටි යනකොට ඔහු ඒ ආසාවන් ඉටු කර ගැනීම පිණිස ඔහුට හිතෙන දේ කරන්න පෙළඹෙනවා. ඇයි ඔහුගේ සිත දුර්වලයි, පාලනය කරගන්න බෑ. පාලනය කරගන්න බැරි සිත හිතු දේ කරන්න උත්සාහ කරද්දී ප්‍රාණඝාතය කෙරෙනවා, සොරකම් කෙරෙනවා, වැරදි කාම සේවනය කරනවා, බොරු කියනවා, මත්ද්‍රව්‍ය භාවයට ගොදුරු වෙනවා. මක් නිසාද? ඔහුට පාලනයක් නැහැ. සිත දුර්වලයි. දුර්වල සිත හිතු විදියට නැමෙන පැත්තට යනවා. ගිහිල්ලා නරක දේවල් වලට ගොදුරු වෙනවා. ඒ නරක දේවල් කෙරෙද්දී බය තැති ගැනීම හට ගන්නවා. කම්පණයටපත් වෙනවා. ආන් ඒ සිත දුකෙන් දුකටපත් වෙනවා. ඒ සිත බඩගින්නක් ඇති වුණත් ගැහෙනවා, කම්පණයටපත් වෙනවා, බයටපත් වෙනවා. විපාසයක් ඇති වුණත් බයටපත් වෙනවා, කම්පණයටපත් වෙනවා, දුකටපත් වෙනවා. ඉතින් ඒ වගේ රාත්‍රී අඳුර වැඩි වුණත් පිපාසයටපත් වෙනවා, බයටපත් වෙනවා, ශෝකයටපත් වෙනවා. අපි හිතමු හිටපුවම ලයිට් නැති වෙනවා, කම්පණයටපත් වෙනවා, බියටපත් වෙනවා, තතිකණයටපත් වෙනවා. පයිප්පේ වතුර නැති වෙනවා, බයටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා. දවසක් පඩි නැති වෙනවා, පීඩාවටපත් වෙනවා, බයටපත් වෙනවා. එහෙම නැත්නම් අපි හිතමු මේ බඩු මිල වැඩි වෙනවා, පීඩාවටපත් වෙනවා. මේ වගේ කුමන සමාජ සංසිද්ධිය සිදු වුණත් දුර්වල සිත පීඩාවටපත් වෙනවා, කම්පණයටපත් වෙනවා. ඒක හරියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, දීන් ගොඩට ගත්ත මාළුවා දඟලන්න වගේ දුර්වල සිත කම්පණයටපත් වෙනවා කියලා. දීන් ගොඩට ගත්ත මාළුවා ඒ පරිසරයේ තුල දුර්වලයි, පිහිටන්න බෑ ඔහුට. මක් නිසාද? ඒ පරිසරයේ ඔහු නොපිහිටි කෙනෙක්, පිහිටන්න බෑ. ආන් ඒ වගේ තමයි. මක් නිසාද? ඔහු ජීවත් වෙන්න යථාර්ථය තුල නොවේ. මාළුවාගේ යථාර්ථය ජලය. ජලයෙන් බැහැරූ ගමන් ඔහු යථාර්ථයෙන් තොරයි. ඔහු කම්පණයටපත් වෙනවා. පීඩා ඒ කම්පණයේ තුල ඔහුගේ පැවැත්මක් නැහැ, විනාශයටපත් වෙනවා. ඒ වගේ යථාර්ථයෙන් නොපිහිටි සිත කම්පණයටපත් වෙනවා, කැළඹෙනවා, ඔහු විනාශයටපත් වෙනවා. බලන්නතර කුසගින්නටත් කම්පණයටපත් වෙන, ලයිට් කැපුවාමත් කම්පණයටපත් වෙන සිත පාරේ වාහනේ පදවන් යද්දී තමන් පහු කරගෙන තව වාහනයක් යද්දී කම්පණයටපත් වෙනවා නම් නේද? ඊටාම පුංචි දෙයින් කම්පණයටපත් වෙන සිත කෙස් ගහක් පැහුනාම කොහොම වෙයිද? දත් දිර්ලා කැඩෙනකොට කොහොම වෙයිද? වයසට යනකොට කොහොම වෙයිද? දරුණු ලෙඩක් හටගත්තොත් කොහොම වෙයිද? මරණාසන්න වෙනකොට කොයි වගේ වෙයිද? මරණයේ ඉදිරියේ කොච්චර කම්පණයටපත් වේවිද? ඉතින් ආන් ඒ විදිහට අපි තේරුම් ගත යුතුයි අපේ ජීවිතයේ. ඉතින් ඒ විදිහට තේරුම් නොගත්තොත් හිත ඇලෙන ඔස්සේ, ගැටෙන ඔස්සේ, ඒ කම්පනයන් ඔස්සේම හිත කටයුතු කරලා දුකෙන් දුකටපත් වෙන ස්වභාවයටමපත් වෙනවා. මේන් බේරෙන්නේ කොහමද? උපන් කෙනාට මූණ දෙන්න තිබෙන ඇත්ත ස්වභාවය, යථාර්ථය තේරුම් ගත යුතුයි. ඒ යථාර්ථයේ බුදුරජාන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. කුමක්ද? උපන් කෙනා වයසට යන ස්වභාවයෙන් යුක්තයි, ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි, මරණයටපත් වෙන ස්වභාවයෙන් යුක්තයි, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ ස්වභාවයෙන් යුක්තයි, අප්‍රියයන් හා එකතු වෙන ස්වභාවයෙන් යුක්තයි, ඔහුට කැමති දේවල් නොලැබෙන ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට ශාරීරික දුක්, මානසික දුක්, මෙන්න මේ බඳු ස්වභාවයන්, ශෝක කරන, වැළපෙන ස්වභාවයන් උපන් කෙනාට තියෙනවා. මේවයින් තොර සත්වයක්, දෙවි කෙනෙක්, මිනිසෙක් ලෝකේ නැහැ. ඒතර මේ ස්වභාවය ඇත්තක් විදියට අපි තේරුම් ගත යුතුයි.
ඉතින් බුදුරජාන් වහන්සේ වදාළ මේ ධර්මය යමෙක් පිළිගත් හොඳින් ඇසුවොත් තේරුම් ගත්තොත් අපට තේරෙනවා ඇත්තක් මේක. මේ යථාර්ථයක්. මේ ලෝකයේ සමකල්හි පවතින යථාර්ථය මෙයයි කියලා තේරුම් ගන්නවා. තේරෙනවා. එහෙම තේරුම් ගත්තොත් ඔහුට ඒ තේරුම් ගත්ත කෙනාට තමාගේ ජීවිතය මේ ස්වභාවයෙන් යුක්තයි කියලා තේරෙනවා. එතකොට ඔහුට සිහි වෙනවා මමත් උපන් කෙනෙක්. උපන් මට නොමරී සිටීමක් නැහැ. උපන් මම වයසට යන ස්වභාවයෙන් යුක්තයි. එයින් නිදහස් වෙලා නැහැ. උපන් මම ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. එයින් නිදහස් වෙලා නැහැ. උපන් මම මරණයට පත් වෙන ස්වභාවයෙන් යුක්තයි. එයින් නිදහස් වෙලා නැහැ. මේ විදිහට තමාගේ ජීවිතයේ යථාර්ථය තේරෙනවා. ඒ පිළිගත් කෙනා ඒ යථාර්ථයේ සිහි කරමින් වාසය කරද්දී ඔහු ඇත්ත තුල ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. සත්‍ය තුල ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මාළුවා දියේ සිටින්නාසේ අප සත්‍ය තුල සිටිද්දී කම්පණයටපත් වෙන්නේ නැහැ. මාළුවා දියෙන් ගොඩට ගත්තාම යථාර්ථයෙන් බැහැරුණාම කම්පණයටපත් වෙන්නේ යම්සේද යථාර්ථයෙන් බැහැරව වාසය කරද්දී අපේ සිත කම්පණයටපත් වෙනවා. සුළු දෙයින් කම්පණයටපත් වෙනවා. එතකොට අපි යථාර්ථය තුල වාසය කරද්දී අපට සුදුසු තැන අපට උරුම තැන අප සිටිනවා. මාළුවාට උරුම දියෙන් ගොඩගත් කල මාළුවාට උරුම නැති තැන ඔහු කම්පණයටපත් වෙනවා. කම්පණය තුල ඔහු විනාශ වෙනවා. අපට උරුම යථාර්ථය තුල අප හිත පවත්වද්දී ඒ උරුමයේ තුල ඉඳද්දී අපේ සිත කම්පණයටපත් වෙන්නේ හොඳින් පිහිටා තිබෙනවා. සුළු දෙයට කම්පණය වන්නා තබා මරණය කියන බිහිසුණු තනදීවත් කම්පණයටපත් නොවන අකම්පිත සිත දක්වාම ඒ යථාර්ථය තුල අප පිහිටනවා. මක්නිසාද අපට උරුම ලෝකේ යථාර්ථය අප පිළිගන්නා නිසා ඒ පිළිගත් යථාර්ථය තුල වාසය කරද්දී සුළුවෙන් තබා කිසිසේත් කම්පණය නොවන අකම්පිත සිත දක්වාම සිත බලවත් වෙනවා. අන්න ඔහු මුළුමනින්ම දියුණු සියලු දුක් ක්ෂය වූ සාර්ථක මිනිසෙක් බවට පත් වෙනවා. ඒ සාර්ථකත්වය මෙලවදී උපදවාගත යුතු උපදවාගත හැකි සාර්ථකත්වයක්. ඒතර යම් කෙනෙක් අපේ ජීවිතයේ යථාර්ථය මෙයයි කියලා තේරුම් ගත්තොත් කුමක්ද යථාර්ථය? ඉපදුණු කෙනාට වයසට යන්න සිදු වෙනවා, ලෙඩවීමට ගොදුරු වෙනවා, මරණයටපත් වෙන්න වෙනවා, ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන් හා එකතු වීම, මේ කියන දුක් දුම්නස් සියල්ලට එකතු වෙන්න වෙනවා කියලා තමා ගැන තමා තුලවන අවබෝධයෙන් යුක්ත වුණොත් අන්න ඔහුගේ සිත ප්‍රාණඝාත මුලින්ම වෙන්නේ ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාමසේවනයේ, බොරු කීම, මද්ද්‍රව්‍ය භාවිතයේ වැනි ඊටාම දුෂ්ට පාපී අතිශය නරක ක්‍රියාවන්ට ගොදුරු වෙන්නේ නැහැ. ඒවයින් ඈත් වෙනවා. ඒවයින් නිදහස් වෙනවා. අන්නේ පාපී ක්‍රියාවලින් නිදහස් වූ කෙනා මෙලවත් ඊටාම සුව පහසුයි, පරලොව ඊටා දුක් සහිත තැන් වලට ඔහු යන්නේ නැහැ. එතකොට යථාර්ථය තුල වාසය කරද්දී යම්තාක් රාග ද්වේෂ මොහ තිබෙද්ද අර ප්‍රථමයෙන් බල සම්පන්න රාග ද්වේෂ මොහ ෂය වූ කෙනාගේ සිත තුල ඉතිරි රාග ද්වේෂ මොහ අනුක්‍රමයෙන් ක්ෂය වෙලා ක්‍රමක්‍රමයෙන් ඔහු අතිශය සුවපහසු ජීවිතය පරිපූර්ණත්වයේ දක්වාම දිනු කර ගන්න ඔහුට පුළුවන්කමක් ලැබෙනවා. ඒ බල සම්පන්න රාග ද්වේෂ මොහ මෙලවදී දුරු කරගත්ත කෙනා අනිකුත් රාග ද්වේෂ මොහ ක්‍රමක්‍රමයෙන් දුරු කර ගනිමින් පරිපූර්ණත්වයේ දක්වා එක්ක මෙලවදී නැත්නම් පරලොවදී ක්‍රමෙන් ජීවිතය දිනු කර ගැනීමට සමර්ථ වෙනවා. නමුත් අප මුලින් ප්‍රධාන එහෙම නැත්නම් බල සම්පන්න අකුසල ස්වභාවයන් දුරු කර ගැනීමට කටයුතු කළ යුතුමයි. ඒ සඳහා ජීවිතයේ යථාර්ථය තේරුම් ගනිමින් අපට උරුම තැන ජීවිතයේ යථාර්ථය තුළ පිහිටා සිටිය යුතුයි. ඒ සඳහා බුදුරජාන් වහන්සේගේ ධර්මය හොඳින් අසා, ධර්මය හොඳින් දැනගෙන, ධර්මය හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. යලි යලි බණ අහන්න පුරුදු වෙන්න. එතකොට ඔබට අපේ ජීවිතයේ ඇත්ත ඇති සැටියෙන් ඉගෙනගෙන ඒ ඇත්ත ඇති සැටියෙන් දරා ගන්න පුළුවන්කමක් තිබේවි. අපි සෙත් පතනවා ඔබ කොයි කාටත් මේ උතුම් ධර්මය හොඳින් තේරුම් ගනිමින් තවදුරටත් පිරිසිදු ධර්මයේ ඉගෙනගෙන බුදුරජාන් වහන්සේ වදාළ
ලෝකයේ යථාර්ථය ජීවිතයේ යථාර්ථය තේරුම්ගෙන පිළි අරගෙන ඒ යථාර්ථය තුළ හොඳින් ජීවත් වීම පිණිස සියලු දෙනාට දුර්ලභ වූ භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු. රැස් කරගත්තා වූ සීල පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආයු වර්ණ සැප බලසස් බලවත් වේවා. විශේෂයෙන් අපි නමින් අහලා තිබෙන මහා විෂ්ණු දෙවියන්, කතරගම දෙවියන්, මහා සමන් දෙවියන්, විභීෂණ දෙවියන්, පත්තිනි මෑණියන්, දඩිබුඬ දෙවියන්, ගම්බාර දෙවියන් මේ ආදී නමින් අහලා තින දෙවිවරු ඉන්නවා. ඒ වගේම දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ ආදී දෙවිවරු ගැන අපි අහලා තිබෙනවා. මේ ආදී අහලා තියෙන දෙවිවරු වගේම අපි නමින් අහලා නැතත් පින් කැමති වන්නා වූ යම් තාක් දෙවියෝ ඇද සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිව්‍ය ආයු වර්ණ සැප බලවත් කරගනිත්වා. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. මෑත කාලයේදී පරලෝසපත් අභාව ප්‍රාප්ත හිටපු අධ්‍යක්ෂකා විශ්‍රාමික වෛද්‍ය ප්‍රයාණී සේනාධීර මැතිණියට පින් අනුමෝදන් කිරීම කියන ප්‍රධාන අරමුණ ඇතුවයි මේ ධර්මදේශන මේ පින්කම සිදු කරන්නේ. අපේ විශ්‍රාමික වෛද්‍ය හිටපු අධ්‍යක්ෂකා ප්‍රයාණී සේනාධීර මැතිණියට මේ පින් අනුමෝදන් කරමු. එතුමිය පරලෝ වශයෙන් මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිතය සපවත් භාවයට පත් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම කොළඹ 10 පෞල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂකා වෛද්‍ය චිත්‍රමාලී ඩි සිල්වා මැතිණියයි එතුමියගේ කාර්ය මණ්ඩලය සම්බන්ධ කරගනිමින් මේ උතුම් පින්කම සංවිධානය කරන්නේ. ඉතින් ඒ මැතිණිය චිත්‍රමාලී ඩි සිල්වා මැතිණියට මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් නිරෝගී බව ලබත්වා චිරජීවනය ලබත්වා. මේ තමන් කරන උතුම් සත්කාරය ඒ උතුම් රාජකාරී තෙරුවන් සරණින් දෙවි රැකවරණින් මේ පිනේ ආනුභාවයෙන් ඊතා උසස් විදිහට සාර්ථක විදිහට කරන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම එතුමියගේ කාර්ය මණ්ඩලයටද මේ පින් එකසේ අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී බව ලබත්වා චිරජීවනය ලබත්වා. කරන උතුම් කාර්යයන් ඊතා හොඳින් සාර්ථක කර ගැනීම පිණිස තෙරුවන් සරණ දෙවි රැකවරණ මේ පිනේ ආනුභාවය උපකාර වේවා. සාදු සාදු සාදු. සිළු දෙනා නිදුක් වේවා නිරෝගී වේවා චිරජීවනය ලබත්වා. උතුම් ධර්මාභෝධයේ පිණිස දුර්ලභ භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු.